අපි දෙවියන් වහන්සේගේ මහිමය පිණිස අපි දේව වචනේ අසන්න සෝදානම් වෙමු. අපි දෙවිතුන්ගේ අභිමුඛයේ මොහොතක් දෙනෙත් පියාගෙන දේව වචනේ ගැන යාඥා කරමු. ප්‍රේමවන්ත බලවන්ත යහපත් ධර්මිෂ්ඨතාන්තේ අපි ඔබේ ශුද්ධ පාද පාමුලට එනවා. ඔබගේ දිව්‍යමය අත අද අප මැදේ දරුව මැනව. ප්‍රේමණීය දෙවි පියාණනි මේ සෙනඟ ඔබගේ දාස්‍යවන මායතුරු සෙනඟ ස්වාමීනි ජීවත් වෙන්නේ ඔබගේ වචනේ. වචනේ ජීවනය අපිට ඕන. වචනේ ආධිපත්‍ය අපිට ඕන. වචනේ බලය ඕන. ස්වාමී ස්වර්ගයර ඔබ වහන්සේ මේ වචනය කරුණ කොටගෙන අපි එකිනෙක කෙනාට ආශිර්වාද කරවන්න. වචනය ඔබගේ දාස වෙන මම යසන්න ඔබගේ දරුවෝ ඔබ ඉදිරියටත් කළ ගැබ කරනවා. ඔබ ආශිර්වාද කරන සසුදේ කියනවා. ඔබේ පුත්‍ර නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමෙන්. හලෙලූයා. අපි දෙවිතුන්ට මහිමේ පිණිස කියමු සුද්ධ ලියවිල්ලේ යොහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 37 සිට 53 දක්වා ඔබ හැම කෙනෙක්ම ඔබේ බයිබලය අපේ තියෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම මම හිතන්නේ තිරේ වැටෙයි ඔබට පුළුවන් දේ වචනය හොඳින් කියවන්න. යොහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 37 සිට 53 දක්වා මංගල්‍යයේ මහත් දවස වූ අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාසා ඇතනම් ඔහු මා ළඟට ඇවිත් පීවාවේ. මා කෙරෙහි අදහන්න තුලින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත් වුන් විසින් ලබන්නට සිටි ආත්මයන්න් ගැනය. මක්නිසාද යේසුස් වහන්සේ ඒ තාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒ තාක්ම ආත්මයන්න් නොදෙන ලද්දේය. එබැවින් සමූහයාගෙන් සමහරේ මේ වචන අසා සැදැවටම මුන්වහන්සේ අනාගත වක්‍රෝමයයි කීවෝය. අන් සමහරේ මුන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයයි කීවෝය. එහෙත් සමහරේ කිමෙක්ද ක්‍රිස්තුස් වහන්සේ ගලිලයෙන් එනසේක්ද? ක්‍රිස්තුස් වහන්සේ දාවිද්ගේ වංශයෙන්ද දාවිද් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්ද එනසේකයි ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙනා නොවේදයි කීවෝය. මෙසේ උන්වහන්සේ නිසා සමූහයා අතරෙහි ભેදයක් හටගත්තේය. ඔවුන්ගෙන් සමහරේ උන්වහන්සේ අල්ලන්න කැමති වූවෝය. නමුත් කිසිවෙක් උන්වහන්සේ පිට අත්හැරුවේ නැත. ඉක්බිති සේවකයෝ නායක පූජකයන් සහ පරිසරුන් ළඟට ආවෝය. නුඹලා ඔහුගේ නොගෙන ආවේ මක්නිසාදයි ඔහු ඔවුන්ගෙන් ඇසුවෝය. සේවකයෝ උත්තර දෙමින් මිනිස්සේ කිසි කලක මෙසේ කතා කළේ නැතයි කීවෝය. එබැවින් පරිසවරෝ ඔවුන්ට උත්තර දෙමින් නුඹලා මුලා වෙලාද? මුලා දැනීම් දේවල් පරිසවරුන්ගෙන්වත් යමෙක් ඔහු කෙරෙහි අදහාගත්තේද? නමුත් ව්‍යවස්ථාව නොදන්නා වූ මේ සමූහයා ශාපලද්දෝයයි කීවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙකු නිකොදේමොස් ඔවුන්ට කතා කොට යම් මිනිසෙකුගෙන් පළමු කොට නොඅසා ඔහු කරන්නේ කිමෙක්දයි ඔහුගෙම නොදැන අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චය කෙරෙදයි ඔවුන්ට කීවේය. ඔහු උත්තර දෙමින් නුඹත් ගලිලයෙන්ද? ගලිලයෙන් අනාගත වක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලපන්නයි ඔහුට කීවෝය. ආමෙන්. සෙනෙවන්ත දෙවියන් වහන්සේ මේ සතියේ මට දුන්නා වූ තේමාව තමයි මා තුල දේව කරුණාව ගලා යාමට තිබෙන බාධාව. දෙවියන් වහන්සේගේ කරුණාව මා තුල ගලා යන්න තිබෙන බාධාව මොකක්ද? අපි දැන් වචනය තුලින් තදින් අල්ලගත යුතුයි මා තුල දෙවියන් වහන්සේගේ කරුණාව අධිකව ගලා යන්න බැරිව තිබෙන බාධාව කුමක්ද කියලා. සෙනෙවන්තය බොහෝ අයගේ විශ්වාසයක් මෙහෙම තිබෙනවා. මේ ක්‍රිස්තියානි අයගේ බොහෝ අයගේ, ඒ කියන්නේ ඔක්කොගේම නෙමෙයි බොහෝ අයගේ. බොහෝ අයගේ විශ්වාසයක් තිබෙනවා කොහමද? අනේ යේසුස් වහන්සේ මට කෙලින්ම දැක ගන්න තිබෙනවා නම් ඒ වගේම අනේ යේසුස් වහන්සේගේ හඬ මට ඇහෙනවා නම් මහා විශාල හාස්කමක් මා ඉස්සරහා සිද්ධ වෙනවා නම් මම යේසුස් වහන්සේ විශ්වාස කරගන්න යනවා. තදින් අල්ල ගන්න යනවා. මං ජීවිතේ උනත් උන්වහන්සේට දෙන්න යනවා. සෙනෙවන්තය ශුද්ධලිය විල්ල යොහන් පොත අධ්‍යයනය කරාම අපි දකින සත්‍යතාවයක් තිබෙනවා. යුදෙවරු යේසුස් වහන්සේව ඇස්වලින් දැක්කා. යේසුස් වහන්සේගේ හඬ ඇහුවා.
උන්වහන්සේ කරපු පුදුම හාස්කම් දැක්කා. නමුත් සෙනෙහවන්තය ඔහුම යේසුස් වහන්සේව කල්වරි කුරුසේ ඇන ගහලා මරණ ලැබුවා. එවනම් අපිට තේරෙන සත්‍යතාවය ඇස් වලින් දැක්ක කන් වලින් ඇහුවා සෙනෙහවන්තය විශ්වාස නොකරන සෙනගක් ඉන්නවා. මොකක්ද ඒකට හේතුව? ඇස් වලින් ඇහුවා කන් වලින් ඇහුවා ඇස් වලින් දැක්ක විශ්වාස නොකරන සෙනගක් ඉන්නවා. මොකක්ද ඒකට හේතුව කියලා අපි බලන්න ඕන. සෙනෙහවන්තය මෙන්න මේ අමාරු පීඩාව මැද යද්දී යේසුස් වහන්සේ අනාගත වාක්‍යයක් කියනවා. මොකක්ද අනාගත වාක්‍යය? යොහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 38 මේ ආකාරයට කියනවා. මා කෙරෙහි අදහන්නා තුලින් ලියවිල්ලේ ලියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේ යයි කීසේක. හලෙලූයා. යේසුස් වහන්සේ නේද? යේසුස් වහන්සේ මරන්න තමයි සූදානම්. හැබැයි යේසුස් වහන්සේ වෙලා අනාගත වාක්‍යයක් කියනවා. සමහර අය කියනවා වගේ අනාගත වාක්‍ය නෙමෙයි. යේසුස් වහන්සේගේ අනාගත වාක්‍ය වහන්සේ කියනවා. මා කෙරෙහි අදහන්නා තුලින් ලියවිල්ලේ ලියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලා යන්නේ යයි කීසේක. හලෙලූයා. සෙනෙහවන්තය මොකක්ද මේ කියන්නේ? යේසුස් වහන්සේ ඔසව ගත්තට පස්සේ යේසුස් වහන්සේ කල්වරි කුරුසේ මැරිලා උන්වහන්සේ ඔසව ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? සෙනග තුල මේ කතා කරන සුද්ධාත්මයන් වහන්සේ ගැන ඔබ කියුවා කොටසේ දැක්කා. මේක පැහැදිලිව කියලා මේ කතා කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ ගැනයි කියලා. එවනම් මොකක්ද කියන්නේ? ඒ ශාන්සෝ උසෝගත්තම මිනිස්ය තුල සුද්ධාත්මයන් වහන්සේ ගලා යන්න යනවා මේ. සුද්ධාත්මයන් වහන්සේගේ ගංගාව ගලා යන්න යනවා මේ. අපි ජීවත් වෙන්නේ එවැනි කාලයක කියන එක දැන් අපි අවබෝධ කරගෙන ඉන්න ඕන. හලෙලූයා. අපි ජීවත් වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ අප තුලින් ගලා යනා වූ කාලයකයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය යේසුස් වහන්සේ වතුර උපමා කරගෙන සුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කළා වූ අවස්ථා දෙකක් තිබෙනවා. අවස්ථා දෙකයි. පළවෙනි එක අපි කියමු යොහන් 4:14. නමුත් මාදෙන වතුරෙන් බොන කවරෙකුට නමුත් කිසි කලක පිපාසා නොවන්නේ. මා ඔහුට දෙන වතුර ඔහු තුලේ සදාකාල ජීවනය නික්මෙන්නා වූ වතුර උල්පතක් වන්නේ යයි කීසේක. හලෙලූයා. පළවෙනි එකේ මා දෙන වතුර බොන අය. මොකක්ද මේ කතා කරන්නේ? සෙනෙහවන්තය මම ඔබගේ දෙවියන් වහන්සේ දෙන පණිවිඩේ තේමාව තමයි අප තුලින් දේව කරුණාව ගලා යන්න බැරි වන පිස තිබෙන බාධාව මොකක්ද? මේකට යේසුස් වහන්සේ අපිට උගන්වමින් යනවා. අපිට සෙනෙහවන්තය උන්වහන්සේ දෙනවා ජීවනයේ වතුර. යොහන් 4:14. ජීවනයේ වතුර. මොකක්ද මේ කියන්නේ? ජීවනයේ වතුර කියලා කියන්නේ අපි හැම කෙනෙක්ටම පුද්ගලිකව එක එක්කෙනාට ගැලවීම දෙන පිණිස සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවයි. හලෙලූයා. ඔබ මොනතරම් සභාවේ හොඳට යහපත්ව හිටියත් අපි දරුවෝ මොනතරම් අපි ආදරය කළා අපිට ගැලවීම දෙන්න පුළුවන් කමක් නැහැ. ශුද්ධලියවිල්ල කියනවා එක එක්කෙනාට පුද්ගලිකව ගැලවීම දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. හරියට මොන වගේද? මැරෙන්න යනවා මොන වෙලාවද? උග්‍ර වියලිලා. වතුර නැතුව අපිට ඒක නෑ මේ වතුර තියෙන නිසා. නමුත් පිපාසා ඇති කාන්තාරයක ගලුවොත් වතුර නැතුණාම මැරෙනවම තමයි. ඒ වෙලාවෙදී වතුර කොප්පයක් දීලා ඔහුව ජීවත් කරනවා හා සමානයි. සෙනෙහවන්තය ආත්මය මැරිච්ච කෙනෙක්ට උන්වහන්සේගේ හඬ ඇසිලා ඔහුගේ ආත්මය ජීවත් වෙන එක. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය මේ ජීවනයේ වතුර කියලා කියන්නේ එක එක්කෙනාට පුද්ගලිකව උන්වහන්සේ දෙනු ලබන ගැලවීමයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. එහෙනම් සෙනෙහවන්තය තවත් එක් කාරණාවක් කතා කරනවා. මේ රහස් අල්ලගත්තොත් ඔබ තුලින් දේව කරුණාව ගලා යන එක කිසිවෙකුට නතර කරන්න පුළුවන් කමක් නෑ. ආමේන්. අල්ලගත්තේ නැත්තම් සෙනෙහවන්තය අපි දන්නවා ගෝනුස්සගේ මිනිස්සු දලේ කඩනවා. ඇයි? ඔහුගේ බලය නැති කරන්න. දෙවියන් වහන්සේ අපිට යමක් දීලා තිබෙනවා නම් ඒක නැති කරන්න ඉඩ තබන්න එපා. ආමේන්. හලෙලූයා. බොහෝ අය තමන් විසින් මේක නැති කර ගන්නවා. ඔබ ඒක නැති කරන්න ඉඩ තබන්න එපා.
ඔබට දී තිබෙන ආධිපත්‍යය, ඔබට දී තිබෙන වටිනාකම, ඔබට දී තිබෙන දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේගේ වචනය කියන උන්වහන්සේට ගෞරව කරන්නට මම ගෞරව කරනවා. ගෞරවය උන්වහන්සේ දෙන්නේ. හලෙලූයා. ඒක නැති කරගන්න එපා මේ. සෙනෙවන්ත දෙවෙනි කාරණාව කතා කරනවා එසේකියල් පොතේ. එසේකියල් 47 වෙනි පරිච්ඡේදයට ගියාම අපි දකිනවා එසේකියල් දර්ශනයක් දකිනවා. මේ පරණ නිවසේදී මොකක්ද දර්ශනය? එසේකියල් දකිනවා දේව මාලිගාවෙන් ගලා එන මේ මහත් වූ ගංගාව. ඒකේ පැහැදිලිව කියනවා ඔහු පළමුවෙන් මේ පතුල කොහොමද කියන්නේ? ඉතා යට කොටස, පතුල යට කොටස තමයි වතුරේ ගලා එන එකට යට වෙන්නේ. තව ටිකක් බහලා යනකොට ඉඟටිය ගාවට එනවා. තව ටිකක් එහාට යනකොට ඔහුට පීනන්න ඕන මට්ටමට ඒ තරමට වතුර උස් වෙලා තිබෙනවා. සෙනේ වත්තේ මේ කතා කරන්නේ මොකක් ගැනද? ශුද්ධාත්මයන් වහන්සේ ගැන. දේව මාලිගාවෙන් ගලා එන ශුද්ධාත්මයන් වහන්සේ ගැන. මේ කතා කරන්නේ එක මිනිහෙක් යේසුස් වහන්සේ පිළිඅරගෙන ලබන සදාකාල ජීවනය ගැන නෙමෙයි. සෙනෙවන්ත මේ කතා කරන්නේ මුළු රටක් මුළු මනුස්ස සංහතිය උන්වහන්සේ තුල ආත්මයන් වහන්සේගෙන් වැසෙන එකයි. හලෙලූයා. අපි මේක අවබෝධ කරගන්න. පළවෙනි කාරණාව ජීවනයේ වතුර දෙනකොට බලන්නේ කෙනා පුද්ගලිකව ගැලවෙන්නට කෙනෙක්ට ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා. හලෙලූයා. දෙවෙනි කාරණාව කතා කරනවා මුළු රට මුළු ජනසේනග ගැලවීමට ගෙනින්න උන්වහන්සේගේ බලයට පුළුවන් කියලා මේ සෙනෙවන්ත එසේකියල් පොතේ 47 වෙනි පරිච්ඡේදයේ 9 සහ 12 පද මේ ආකාරයට කියනවා. මේ ගංගා පැමිණෙන හැම තැනම රාශි ගණන් පණ ඇති සියලුම සත්වයෝ ජීවත් වන්නෝය. එසේ මත්ස්‍යයන් මහත් ගණනක් හට ගන්නවා ඇත. මග්නිසාර මේ වතුර එහි පැමුණාම අනිත් ඒවා හොදවන්නේ. ගංගාව ගලන කොතනක නමුත් ඉන්න සියල්ලන් ජීවත්ව සිටිනවා ඇත. ගඟ ළඟ දෙපැත්තේම එහි අතර සියලු ආකාර පළගස් වැවෙන්නේ. ඒවායේ පොළ වේලෙන්නේවත් ඒවායේ පළ වරන්නේවත් නැතුව හැම මාසෙම අලුත් පළ දරන්නේ. මග්නිසාද ඒවායේ වතුර සුද්ධ ස්ථානයෙන්ම නික්ම එන්නේ. ඒවායේ ඵල ආහාර පිණිස ඒවායේ පොළ සුව කිරීම පිණිස වන්නේ. හලෙලූයා. සෙනෙවන්ත මේ කතා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන. ශුද්ධාත්මයන් වහන්සේ නැති ගංගාව ගැන. මේක ගලා එන්නේ සුද්ධ ස්ථානයෙන් කියලා කියනවා. සෙනෙවන්ත තමන් සුද්ධද නැද්ද කියන එක නෙමෙයි මෙතන අදාළ වෙන්නේ. උන්වහන්සේ වාසය කරන තැන ශුද්ධයි කියන එකයි. හලෙලූයා. සුද්ධ ස්ථානයෙන් ගලාගෙන එන ශුද්ධාත්ම ගංගාව සෙනෙවන්තේ ගලන්නේ කොතනද? ගලන හැම තැනම ජීවනයේ පවතින්න යනවා. ආමේන්. ගලන හැම තැනම මුළු අවුරුද්ද පුරාවටම පළදරන ගස් ඇති වෙන්න යනවා. මුළු අවුරුද්ද පුරා මේක කියන හැම මාසෙකම අලුත් පළ හට ගන්න යනවා. හලෙලූයා. හැම මාසෙකම සෙනෙවන්ත ශුද්ධාත්ම ගංගාව ගලාගෙන යන එක හරි පුදුම දෙයක්. අපි බොහෝ වෙලාවට සීමා කරලා තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේ බැරියම මම ගැලවීම ලබනවා මගේ පවුලේ නෑ උන්වහන්සේට වරදින්නේ නෑ, වැරදිලක් නෑ. ඊයේත් නෑ, අදත් නෑ, හෙටත් වරදින්නේ නෑ. උන්වහන්සේගේ වචනේ කොතරම්වත් බොරුවක් නෑ. හලෙලූයා. උන්වහන්සේ ඒකයි ගෞරවාන්විතව කියනවා. පුද්ගලික ජීවනයේ වතුරාගෙන නුඹලා එකිනෙක කෙනා ගැලවීම ලබන හැබැයි ජීවනයේ ගංගාව ගලා යන විට මුළු සෙනග මුළු රට ගැලවීම ලබන්න යනවා. හලෙලූයා. මොහොතක් හිතලා බලන්න සෙනෙවන්තය. සමහර අයගේ මනස දේව වචනයෙන් එහා තිබුණොත් මේක ඔබට දේශපාලනික මනසක් තිබුණොත් ඔබේ සිතුවිලි වෙනස් වෙයි. නමුත් අපි බැලුවම මුළු යුරෝපේ, ඇමරිකාව, ඒ වගේම රෝමේ, ඒ වගේම කොරියාව වගේ රටවල් මේ ගංගාව ගලා ගිහිල්ලා සඵලවත් වුණා වූ රටවල්. හලෙලූයා. සමාදානය තුල යනා වූ රටවල්. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ආමේන්. සෙනෙවන්තය දෙවියන් වහන්සේගේ මහත් වූ ගංගාව ගලා යන විට ඒ ආශිර්වාද ලබන්න යනවා. ආමේන්. ඒ සමතක තියාගන්න. මේ ගංගාව කොතනින්ද ගලන්නේ? සුද්ධ ස්ථානයෙන්යි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. සෙනෙවන්තය මේ වෙලාවේදී බොහෝ අය හිතන දෙයක් තමයි
මේ ගංගාව ගලා යන්නේ වෙනත් රටක. ආ ඊශ්‍රායලයේ. එහෙම නැත්නම් ඉතාලියේ. නැසෙනේ වත්තේ. ශුද්ධලියවිල්ල කියනවා මේ ගංගාව ගලා යන්නේ ඔබේ රට තුල. මේ ගංගාව ගලා එන්නේ ඔබ තුලින්. හලෙලුයා. දෙවියන් වහන්සේට ගෞරවයක් ප්‍රසන්නතාවයක් දෙමු. ඔබ බලයයි මම අත්පොලසන් දෙන්න කිව්වේ. මොකද මට හැමදාම කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් කියනවා සැපලට නිින්ද යන අයයි. ඒතර ප්‍රශ්න පීඩා නැත්නම් ඉතලා ආවම දේව වචනේ අහනකොට හරිය මිහිරි. හරිය නිකන් කනට හරිය සනීපයක් දැනෙනකොට නිකම්ම නිින්ද යනවා. ඉතින් දේව වචනේ දේශනා කරනකොට නිින්ද යන එකට ලොකු ආශිර්වාදයක්. හලෙලුයා. සෙනෙහවන්තය මතක තියාගන්න මේ ගංගාව ගලා යන්නේ ඔබ තුලින් මා තුලින්. හලෙලුයා. මේ ගංගාව ගලා යන්නේ ඔබේ මගේ රට හරහා. හලෙලුයා. හලෙලුයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. සමහර අය කියයි දැනටමත් කියන නිකන් ඉන්න පාස්ටර් මං වගේ කෙනෙක් තුලින් මේ මුළු රටක් ගලවන්න මේ මුළු ජාතියක් ගලවන්න ගලා යන ගංගාව මම කවුද? මගේ හැට නැසෙනේ වත්තේ. මේ සුද්ධාත්ම ගංගාව ගලා යන්න මිනිස්සෙක් තුල තිබිය යුතු ගුණාංග මොනවද? සමහර අය හිතයි ඔය ඉතින් පාස්ටර් ඔය කිව්වට හොඳට දෙවියන් වහන්සේ තුල සුද්ධවම ඉන්න ඒ වගේම පාස්ටර් දේව වචනේ නිතරම කියවන නිතරම යාඥා කරන කෙනෙක් තුලින් තමයි මේක නෑ සෙනෙවන්තය. එහෙම එකක් සුද්ධලියවිල්ල කියලා නෑ. සුද්ධලියවිල්ල මොකද කියලා කියන්නේ? මා කෙරෙහි අදහන්නා තුලින්. හලෙලුයා. හරිම ලේසි. සුද්ධාත්ම ගංගාව අප තුලින් ගලා යන සලස්වන්න මුකුත් නෑ. අරණීති මේ නීති මුකුත් නෑ. උන්වහන්සේ කෙරෙහි අදහන්නා තුලින් ජීවනයේ ගංගා ගලා යන්න යනවා. හලෙලුයා. හලෙලුයා. සෙනෙවන්තය ඔබ තේරුම් ගන්න දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ ඔබවයි මාවයි. ඒ ජීවනයේ ගංගාව ගලා යන සලස්වන්න. ආමෙන්. හලෙලුයා. සමහර අය හිතන ඔය කිව්වට පාස්ටර් මං තුලින් මොන ජීවනයේ ගංගාව මමත් යන්නේ කොච්චර අමාරුයි. මං තුලින් ගලා යන ජීවනයේ කොහොමද පාස්ටර් මේ මුළු සෙනගක් ගැලවෙන්නේ? මුළු රටක් නිදහස් වෙන්නේ? සෙනෙහවන්තය මතක තියාගන්න. උන්වහන්සේගේ වචනේ කියනවා මා කෙරෙහි අදහන්නා තුලින් ජීවනයේ ගංගා ගලා යන්නේ. ආමෙන්. මන් තුලින් කොහෙද ඕව වෙන්නේ? මා තුලින් ඕව වෙන්න පුළුවන් කමක් නැහැ කියලා හිතන එකම තමයි සෙනෙහවන්තය ගංගාව ගලා යන්න බැරි වන පිසු තිබෙන මහත් වූ භයංකරම බාධාව. එසා ඔබ ගාව තිබෙන බාධාව ඔබ ඉවත් කරගන්න ඕන. කරුණාවේ ගංගාව ගලා යන්න බැරි වෙන්නේ ඇයි? වෙන කවුරුත් නිසා නෙවෙයි. ඒකට බාධාව තිබෙන්නේ තමා තුලමයි. අද දවසේ වචනේ හරි අර්ථයේ තේරුම අරගෙන තමා තුල තිබෙන බාධාව කඩලා ඉවත් වෙන පිණිස ක්‍රියා කරන්න තීරණයක් ගන්න ඕන. ආමෙන්. හලෙලුයා. සෙනෙහවන්තය එක්තරා පාස්ටර් කෙනෙක් කිව්වා එයා සූදානම් කළා ගොතමන්ගේ සභාවේ අවුරුද්දේ තේමා පාඩය මේ අපි දාලා තියනවා වගේ. මොකක්ද ඒක? අප සභාව තුලින් දෙවියන් වහන්සේගේ කරුණාවේ ගංගාව ගලා යන්නේ කියලා. පාස්ටර්ගේ තේමාව පාස්ටර්ට සතුටු වෙලා තිබෙනවා. මොකද ශාකොච්චර හොඳ දෙවියන් වහන්සේ ස්තුති. ඒ වාශ්‍ය දෙවියන් වහන්සේ දුරුපත්. ඒ දෙකම පාස්ටර් පා. මනසත් සිතුවිල්ලක් ඇවිල්ලා. ඒ වුණාට සමහර අය ඉන්නවනේ සභාවේ සමහර අය කියනවා අනේ මොන කරුණාවක්ද ගලා යන්නේ. ඕක කොහොමද ඔහොම වෙන්නේ? අපේ සභාවේ තරමට අපේ සභාව හරි පොඩි. ඔහොම කොහොමද ඔහොම දෙයක් වෙන්නේ? සෙනෙහවන්තේ ඒ සිතුවිල්ලම පාස්ටර්යා ප්‍රශ්නයක් ඇතුණා කොහොමද මම දැන් මේක තීරණයක් ගන්නෙ? මේ ගිහිල්ලා කොහොමද මම එල්ලන්නේ? සෙනග ඔහොම හිතලා මෙහෙම ප්‍රකාශ කරා. එවලම සුද්ධාත්මයන් වහන්සේ පාස්ටර් කතා කරලා කියලා තියෙනවා. නුඹ දන්නවද? අදහන්නා වූ සෙනගගේ සිතුවිල්ලවත් ඔබේ සිතුවිල්ලවත් නිසා නෙවෙයි ජීවනයේ ගංගාව සභාව තුලින් ගලා යන්නේ. සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව මතයි කියලා. ආමෙන්. මම නිසාවත් ඔබ නිසාවත් නෙවෙයි ජීවනයේ ගංගාව සුද්ධ ස්ථානයේ එළියට ගලාගෙන යන්නේ. සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව නිසායි. හලෙලුයා. හලෙලුයා. අපි ගෞරවයක් ප්‍රසන්නාදයක් දෙමු. සෙනෙහවන්තය රටක් ජාතියක් ගලවන්න පුළුවන්කම තිබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේට විතරයි. නමුත් සමහර වෙලාවට බොහෝ අයගේ අකීකරුකම නිසා මේ දේවල් සිදු වෙන්න යන්නේ නැහැ. තමන් තුළ ක්‍රියා කරන සුද්ධාත්මයන් වහන්සේට තමන් ඉඩ නොදෙන්න තමන් නිකම්ම හරියට අර දල කැඩුව ගෝනුස්සෙක්
එහෙම නැත්නම් නයික් වගේ වෙන්න යනවා. නායකගේ තියෙන ඒ ශක්තිය, ගෝනුස්සගේ තියෙන ශක්තිය දල හැදුවට පස්සේ ඉවරයි. කිතුණු වගේ ශක්තිය තිබෙන්නේ. කිතුණු වගේ භයංකර දල තියෙන්නේ කොතනද දන්නවද? ඔහු තුලමයි. ශුද්ධාත්මයන් වහන්සේ තුල හලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේ තමන් තුල ඉන්නවනම් බලවත් සෙනගක් ආමේන්. ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නුය. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තේ මතක තියාගන්න පාවුතුමා දෙවියන් වහන්සේ මුළු ලෝකයට මහත් වූ බලයෙන් යුතුව පාවිච්චි කළා. උන්වහන්සේගේ ජීවනයේ ගංගාව ගලාගෙන යන්න. ඒ පාසෙදී පාවුතුමා තුලනේ අපි කවුද එහෙම දේවල් කරන්නේ? ඔබේ ඇදහිල්ල, ඔබේ ප්‍රකාශය, ඔබේ විශ්වාසය ඔබ තුලින් ජීවනයේ ගංගාව ගලා යන්න බැරි වෙන ප්‍රෙස බාධාවක් වෙලා තිබෙනවා. ඒ සිතුවිලි ඔබ ගාව තියාගන්න එපා. ඒ සිතුවිලි ඔබ තුලින් ඉවත් කරගන්න ඔබ තීරණයක් ගන්න. මා කෙරේ අදහන්නා තුලින් ජීවනයේ ගංගා ගලා යන්න යාමෙන් වෙන දේවල් කිව්වේ නෑ. උන්වහන්සේ කෙරේ අදහන්නා තුලින් හලෙලූයා. හලෙලූයා. පාවුතුමා තුලින් ඇයි ජීවනයේ ගංගාව ගලාගෙන ගියේ? ගලා යන්න හේතුවක් තිබ්බා. වෙන මොකුත් නෙමෙයි. පාවුතුමාගේ ඇදහිල්ලේ ප්‍රකාශය නිසා. හලෙලූයා. මොකක්ද ඇදහිල්ලේ ප්‍රකාශය? ගලාති 2:20 අපි නිතරම කියන එක මේක කියනවා. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වෙනසේක. හලෙලූයා. පාවුතුමා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ධනවතුන්ගේ ධනවතෙක්, ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවන්තයෙක්, බලයන්තව මිනිසෙක්. රජුරුවන් සමග ගනුදෙනු කළා. රජුරුවන් සමග රජුරුවන්ගේ සීල් එක ගහගෙන යන්න පුළුවන් තත්ත්වයේ මිනිසෙක්. සෙනෙවන්තේ පාවුතුමා කියනවා මම මැරිලා තවත් මා නැහැ. මා තුල ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. මම මැරිලා තවත් මම නැහැ. මා තුල ක්‍රිස්තුස් වහන්සේ. මේ ප්‍රකාශ නිසා තමයි පාවුතුමා තුලින් ජීවනයේ ගංගා ගලා යන්න පටන් ගත්තේ. හලෙලූයා. පාස්ටර් ආගයන් අපිට මැරෙන්න කියලා. ඔව් සෙනෙවන්තය. ක්‍රිස්තුස් වහන්සේ අදහන හැම කෙනෙක්ම මමත්වයේ මරන්න උනාමේ. තමා ක්‍රියා කරන්න පටන් ගත්තොත් ක්‍රිස්තුස් වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ. මම කියන කෙනා, මමත්වයේ කියන කෙනා මරලා ක්‍රිස්තුස් වහන්සේ, එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට, ක්‍රිස්තුස් වහන්සේගේ නියමයට ක්‍රියා කරන්න අපි ඉඩ දිය යුතුයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය. දේශනාවට සූදානම් වෙන වෙලාවේදී අපි හැම සතියක්ම මේ ස්ථානයේ පාස්ටර්ස්ලා සමග එකතු වෙලා අපේ දේවයන් තියෙනවා. අපි පාස්ටර්ස්ලා එකතු වෙලා දේවස්ථානයේ ආශිර්වාද ලැබතන හැම සතියක්ම පාස්ටර්ස්ලා 20ක් විතර එකතු වෙලා අපි නමස්කාර කරනවා. අපි දෙවියන් වහන්සේ උසස් කරනවා. ඒ අතරේදී තවත් කතාවක් තමයි සෙනෙවන්තය. පාස්ටර් කෙනෙක් මේක උපමා කතාවක් වගේ කිව්වා. ඔහුගේ අවුරුදු 14ක පුතා ඔබලෝ මම පාස්ටර් පුතා බොරු කියනවා. ඉතින් ඔහු හිතුවා දරුවව කොහොම හරි හදාගන්න ඕන. දැන් දරුවට කිව්වා මට අදින් පස්සේ බොරු කියනවා වුණොත් පළවෙනි දවසේ වුණාම ඔහුට එකක් ගැහුවා. ගාලකෝ අදින් පස්සේ හම්බ වුණොත් ඒ හමු වෙන හැම අවස්ථාවකම මගේ දඩුවම දෙගුණ වෙන්න යනවා. පාස් එක සැරයක් ගැහුවා. ඊළඟ සැරේ වුණා. ඒ සැරේ මොකද්ද කරේ? එකක් ගහලා දෙකක් ගැහුවා. ඊට පස්සේ මොකද කළේ? තව වුණා. දෙක හතර වුණා, හතර අට වුණා, අට 16 වුණා, 16 32 වුණා. කොච්චර දුර ගියාද කියනවා මේක 100ක් විතර වුණා. ඇයි ප්‍රශ්නේ? එක්කෝ ගහනකොට දරුවා බොරු කියන එක නතර කරන්න ඕන. දැන් ප්‍රශ්නේ කියන්නේ තාත්තට ගහන එක නවත්තන්න දෙයක් නැහැ. තාත්තා ගොම මොනුකට ගහනවා, ඩබල් කරලා ගහනවා. හැබැයි 100ක් ගහනකොට ගුටි කන දරුවට වගේම සෙනෙවන්තය මේ තාත්තට ලොකු වේදනාවක් දැනුණා. ලොකු වේදනාවක්. ඒ නිසා සෙනෙවන්තය මේ තාත්තා ලොකු වේදනාවකින් එහෙම නැත්නම් මේ පාස්ටර් දෙවියන් වහන්සේගේ පාමුල ඇව්වා. මට හරි බයක් දැනෙනවා. මට හරි වේදනාවක් දැනෙනවා. මොකද මම කරන්න ඕන? සෙනෙවන්තය දෙවියන් වහන්සේගේ පණිවිඩය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට ආවා. දෙවියන් වහන්සේ කතා කළා කිව්වා ඔබ වැරදි කරන හැම වතාවෙම මම ඔබට දඬුවම් කළා නම් අද ඔබ ජීවත්ව ඉන්නවද? සෙනෙවන්තය දාසයේ ගැස්සුණා. ඔව් තීරණය කළා මම
දරුවගෙන් සමාව ගන්න ඕන. ඒ හිතනකොටම තවත් බොරුවක් කියනවා වුණා. මොකද කරන්නේ? දැනගත්ත බොරුවක් කරා කියලා. සෙනෙහවත්ය. පාස්ටර් මතක් වුණා ශුද්ධලේවිලි අකීකරු පුත්‍රයාගේ කතාව. මම කියන්නේ අවුරුදු දෙකේ තුනේ ළමයින්ට දඩුවම් නොකර හදන්න කියන එක නෙමෙයි. යම් වයස් මට්ටමකට ආවට පස්සේ, තේරුම් ඇති වයසකට ආවට පස්සේ සෙනෙහවත්ය මොකද සිද්ධ වුනේ? පාස්ටර් තීරණය කරා දඩුවට හරියට අකීකරු පුත්‍රයාට පාටියක් දුන්නා වගේ හොඳ සංග්‍රහයක් දීලා දඩුවව වැළඳ ගන්න සිප ගන්න. හැබැයි දඩුවා එනවා පාසල් ඉඳලා එනකොට ගෙදර හොඳ සද්දේ දරුවා හිතුවා අද මගේ බොරු අහුවෙලා අද නම් ඉතින් මං ඉවරයි කියලා හිතාගෙන ගෙදරට ආවා. හැබැයි එනකොට මොකද වෙන්නේ? තාත්තා දරුවව සිපගෙන වැළඳගෙන හොඳට සංග්‍රහ කළා. පුතේ මං හැම වාරයකම වාට ගහපු එක ගැන මට සමාවෙන්න කිව්වා. මේ පුතා විශ්වාස කළේ නෑ පළවෙනි වතාවේදී. හැබැයි මේක තාත්තා දිගින් දිගටම දරුවට කරන්න ගත්තම සෙනෙහවන්තය දරුවා මේක විශ්වාස කළා. දරුවා තාත්තා ඉදිරියේ විවෘත වෙන්න පටන් ගත්තා. තාත්තත් එක්ක විනෝද වෙන්න පටන් ගත්තා. හිනහ වෙන්න පටන් ගත්තා. සෙනෙහවන්තය තාත්තා ගොඩාක් දෙවියන් වහන්සේට ස්තුති කළා. හලෙලූයා. ඒ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ දාසයා ලෙස ඔහු කියනවා මම සභාව කොහොමද ගෙන යන්න ඕන කියන අලුත් වෙනසක් මගේ හිතට ආව. මොකක්ද? පාස්ටර් කිව්වා සභාවේ ඇතිලිවන්තෝ නිතරම පාස්ටර්ගේ කොහමද නියපොත්ත ඉඳලා ඉහළට යනකම් ඉහළ ඉඳලා නියපොත්තට එනකම් හැම වෙලේම දොස් කියනවා, බනිනවා, ඉන්න තැන ආදරෙන් කතා කරනවා, නැති තැන දොස් කියනවා, සාප කරනවා. හැබැයි මේ කාලේ ඔහුගේ හිත රිදලා තිබුණේ කිව්වේ. හැබැයි ඔහු අවබෝධ කරගත්ත ගුවන්නේ මගේ කොටස තමයි ඔවුන්ට සමාව දෙමින්, වැළඳ ගනිමින්, සිප ගනිමින් ඉදිරියට යන්නේ. ඒ නිසා සෙනෙහවත්ය පාස්ටර් කෙනා එතෙන් පටන් ඔහුගේ සේවය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගත්තා. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙහවත්ය තමාව මරණයට පත් කරගත්තේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ තුල කවදාවත් ජය ගන්න පුළුවන් කමක් නැහැ. තමාව මරණයට පත් කරගන්න ඕන. තමා කියලා කියන්නේ මමත්වය සෙනෙහවත්ය. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත්ය මොකක්ද එන වෙන්න ඕන? ශුද්ධාත්මයන් වහන්සේට ක්‍රියා කරන්න පුළුවන්කම තිබෙන්නේ. වෙන කවුරුත් වෙනස් වුණාට බෑ. ගෙදර අනිත් අය වෙනස් වුණාට බෑ. වෙනස් වෙන්න ඕන කෙනා මමයි සෙනෙහවත්ය. හලෙලූයා. මගේ සිතුවිලි, සෙනෙහවත්ය මගේ කල්පනා, මගේ කෝපය සෙනෙහවත්ය මේ දේවල් වෙනස් වෙන විට කරුණාව ගංගාවක් ලෙස ගලා යන්න යනවා මේ. හලෙලූයා. ඔබ හිතලා බලන්න ඔබේ ගෙදර ගැන. ඔබ හිතලා ගලා බලන්න ඔබ වැඩ කරන තැන. ඔබ හිතලා බලන්න ඔබේ ගම, ඔබේ සභාව ගැන. ඔබ තුලින් ජීවනයේ ගංගා ගලා යනවද නැද්ද කියලා. එකම බාධාව තමන් විතරයි සෙනෙහවත්ය. අපි අක්කල එම්මානුවේ සභාව වශයෙන් අපිට ප්‍රකාශයක් කරන්න පුළුවන්කම තිබ්බා. ඇදහිලිවන්තයන් සමග එකතු වෙලා සභාවට ප්‍රේම කරන අය සමග එකතු වෙලා මොකක්ද මේ අමාරු ආර්ථික ප්‍රශ්න මැද යන කාලෙදී ඕනම කෙනෙක් ඉන්නවනම් තමන්ට මුළු මාසය අවුරුද්ද පුරාවට ජීවත් වෙන්න සහල් අවශ්‍යය අපි යක්කල එම්මානුවේ සභාව වශයෙන් දෙනවා කියලා. ඒ වගේම සෙනෙහවත්ය අපි දරුවන්ට ඇවිල්ලා සේවය උත්සාහ ගොඩනගන්න කිව්වා. දැනට දරුවන් 5 දෙනෙක් 6 දෙනෙක් විතර ඇවිල්ලා තිබෙනවා. සෙනෙහවත්ය ඒ විතරක් නෙවෙයි දිනපණ යාඥාව තුලින් අපි හැමදාම අනාරුග සහභාගීකමක් දේවදාසයන් සමග පවත්වනවා. මේ දේවල් ගැන හිතලා බැලුවම මට දැනුනේ දේ තමයි යක්කල එම්මානුවේ සභාව තුලින් දෙවියන් වහන්සේගේ මහිමේ ජීවනයේ ගංගාව ගලා යන්න පටන් අරන් තියෙනවා. ලොකු දෙයක් කරන්න ඕනේ නෑ. පොඩි කීකරුකමක් කළාම ඉතුරු ටික ශුද්ධාත්මයන් වහන්සේ කරන්න යනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත්ය අපි දේවස්ථානයේ ආරම්භ කර දවසේ ඉඳලා සමහර අය සංග්‍රහ කරන එක භුක්ති විඳින්න නැති එක වෙනම දෙයක්. නමුත් අපි ප්‍රීතියෙන් කරන සංග්‍රහය නිසා අපි ආරම්භ කළ දවසේ ඉඳලා යක්කල එම්මානුවේ සභාව යම් කුඩා වූ සංග්‍රහයක් කරන්න ආරම්භ කළා දේවස්ථානයේ. දේමය අවසන් වුණා. සමහර පාස්ටර්ස්ලාට කතා කරනවා පාස්ටර් කියනවා කොහොමද මේක කරන්නේ? හරි අමාරුයිනේ. මම කියන්නේ පොඩි කීකරුකමක් වෙන්න නිකම්ම සිද්ධ වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ආමේන්. සෙනෙහවත්ය පොඩි කීකරුකමක් විතරයි වෙන්න ඕන. පොඩි කීකරුකම ඔබේ පවුල තුල, ඔබේ රැකියා කරන තැන, ඔබේ සභාව තුල ඔබ පොඩි කීකරුකමකට ආව
ඉතුරු ටික උන්වහන්සේ කරට යනවා. හලෙලූයා. අපි ගෞරවයක් ප්‍රසන්න ආජාත්‍ය විදුන්ට දෙමු. සෙනෙවන්ත මතක තියාගන්න. මේ ජීවනයේ ගංගාව ඔබේ පවුලේ අය අතරේ එහෙම නැත්නම් ඔබට ආදරය කරන අය විතරක් ගලා ගිහලා වැඩක් නැහැ. ඒකනේ ජීවනයේ වතුර තිබෙනවා. ජීවනයේ ගංගාව ගලා යන තොඩ මුළු රට පුරා. ජීවනයේ ගංගාව ගලා යන තොඩ මුළු සෙනඟ පුරා. සෙනෙවන්තය ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේම පැහැදිලි කරලා තියෙනවා. සුද්ධස්ථානයේ නිකන් සුද්ධස්ථානයක් කියලා වැඩක් නැහැ. සුද්ධස්ථානයේ ඒ මහත් වූ ගංගාව ගලාගෙන යන්න ඕනේ එළියට. සුද්ධස්ථානයේ ඇතුළේ විතරක් තිබෙල වැඩක් නැහැ. මම මගේ පවුලේ ඇවිත් සුභාරංචිය මගේ පවුලේ නෑ. ඒ මහත් වූ ගංගාව සභාවෙන් එළියට, දේවස්ථානයෙන් එළියට ගලාගෙන යන්න ඕන. හලෙලූයා. ඔබ දන්නවා මාර්ගයේ උඩුමාලේ යාඥා කළේ 120 දෙනයි. ඔවුන් යාඥා කළේ ශුද්ධාත්මය ලැබෙන්න කලින්. අද අපි යාඥා කරන්නේ ශුද්ධාත්මය ලැබුණට පස්සේ. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා අපි තුන ජීවනයේ ගංගා එදාට වැඩිය පිරලා තිබෙනවා. ආමේන්. ආමේන්. සෙනෙවන්තය සමහර අය ඒ කියනවා කොහොමද පාස්ටර් මම වගේ කෙනෙක් තුලින් ඔය ආත්මයන් වහන්සේ මේ වගේ කියන දේ අහන්නේ සෙනගක් මතර ගලා යන. ඔබ කලබල වෙන්න එපා. ඒක කරන්න යන්නේ ඔබ නෙමෙයි. ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. ඒත් හිතනවා නම් අනේ පාස්ටර් අපිට බෑ කියලා. ඒකටත් හේතුවක් තිබුණා. ඒකට එකම හේතුවයි. හේතු ගොඩක් නෑ, එකම හේතුවයි. එවැනි අය බලන්නේ තමාදියා. තමන්ගේ තත්ත්වය, තමන්ගේ ස්වභාවය, තමන්ගේ ක්‍රමවේදය. ඔබ කවදාවත් ඔබේ තත්ත්වය, ඔබේ ක්‍රමවේදය, ඔබේ තත්ත්වය වන්න එපා. ඔබ දකින්න ඔබ තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේ දිහා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. ගංගාව ගලන්න ගත්තම බලන්න මොනතරම් ප්‍රීතියක්ද. ගංගාව ගලන හැමතැනම පණ ඇති ජීවයන්ව සතුටින් යනවා. හැමදාම ඵල දරන ගස් පවතින්න යනවා. හැම මාසෙකම ඵල අලුත් වෙන්න යනවා. ආමේන්. ඒ සමතක තියාගන්න. තවම ජීවනයේ ගංගා ඔබ තුලින් ගලන්නේ නැත්තම් ඔබ දෙවියන් වහන්සේගෙන් අහන්න. ස්වාමීන් වහන්සේ කිව්වා මා කෙරේ අදහන්නා තුලින් ජීවනයේ ගංගා ගලා යනවා. අහන්න අයිතියක් තියෙනවා. අහලා බලන්න ස්වාමීන් වහන්සේගෙන්. සෙනෙවන්තය මූලික හේතුව වෙන කවුරුත් නෙවෙයි තමන් තමයි ඒකට බාධා. සිතිවිලි, කල්පනා. ඒක නම් පුළුවන්, මේක නම් බෑ. අර දෙක නම් හරිනේ. නෑ සෙනෙවන්තය. මා නොව මා තුල ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. ඕනම භයංකර දෙයක් ඉදිරියේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ අදාළ කෙනෙක් නම් දේව වචනයට අනුව තීරණ ගන්න පටන් ගන්න. එවිට දෙවියන් වහන්සේ බලවත් දේ කරන්න යනවා. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. සෙනෙවන්තය අපි මේ දින පුරාවටම සභාවේ රට ගැන යාඥා කරනවා. අපි කොරෝනා රෝගය ගැන යාඥා කළා. දෙවියන් වහන්සේට ස්තුතියි. ලෝකේ බොහෝ අය යාඥා කළා ස්තුතියි. හැබැයි අපේ අදහිල්ලක් වෙනවා. අපිත් යාඥා කළා. දෙවියන් වහන්සේ අපිට උත්තර දුන්නා. ආමේන්. සමහර අපි මේ රට ගැන යාඥා කරනවා. අපි යන්නේ නැහැ. අපි ගිහලා ස්ථානවල ඉඳගන්නේ නැහැ. ඇයි? අපි දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. ආමේන්. ඒකයි අපේ බලාපොරොත්තුව. හලෙලූයා. අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ස්ථිරවම දෙයක් කරන්න යනවා කියන එක. ආමේන්. අපි අදහන දෙවියන් වහන්සේ මලවුන් අතර ඉන්න කෙනෙක් නෙවෙයි. අපි අදහන දෙවියන් වහන්සේ මරණය පරාජය කළා මලවුන්ගෙන් නැගිටතරත් වහන්සේ. ආමේන්. නිසා අපේ ඉලක්කය දෙවියන් වහන්සේට මොන ගැසීමයි. දෙවියන් වහන්සේට යාඥා කිරීමයි. සෙනෙවන්තේ මේ වෙලාවේදී ඔබ බලන්න එපා වටපිටාව. ඔබ බලන්න එපා තත්ත්වය. ඔබ බලන්න එපා ලෝකෙ සිදුවෙන දේවල්. ඔබ බලන්න එපා ඔබ දිහා. මං වගේ මිනිහෙක්ගේ මොනවද වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ඔබ බලන්න ඔබ තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේ දිහා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. මම ඔබට කියනවා සෙනෙවන්තය. ඔබ තුලින් වෙන්න යන දේවල් ගැන විශ්වාස කරන්න. පුදුම දේවල් වෙන්න යන බව ඔබ අදහන්න. ආමේන්. සමහරුන්ගේ ඇදහිල්ල නැහැ. මම නැවත ඔබට කියනවා. ඔබ තුලින් වෙන්න යන ඔබ කරන දේවල් ගැන නෙමෙයි. ඔබ තුලින් වෙන්න යන ඔබ තුල ක්‍රියා කරන සුද්ධාත්මයන් වහන්සේ ගැන විශ්වාස කරන්න පටන් ගන්න පුදුම දේවල් ඔබට අත්දකින්න පුළුවන් වෙන්න යනවා. හලෙලූයා. 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 සෙනෙවන්ත ඔබට නිකම්වත් දැයිලා නැද්ද මේ කාලය තුල
ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග ඉන්න බව. ඔහොම ජීවත් වෙන්න එපා. ඔහොම කතා කරන්න එපා. ඔහොම හැසිරෙන්න එපා. සෙනෙහවන්ත ඔබට හඬ ඇහිලා නැද්ද? ඇහිලා තිබෙනවා නම් දන ගහලා, කෑ ගහලා ස්තුති කරන්න පටන් ගන්න. ඇයි? ජීවනයේ ගංගාව ගලන්න පටන් අරන් තියෙන්නේ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. කීකරු වෙන්න විතරයි ඕන. ආමේන්. ඔබට පණිවිඩ එනවනම් දැන් ඔහොම ජීවත් වෙලා හරියන්නේ නැහැ. එදා විදියට කළා හරියන්නේ නැහැ. එදා විදියට ඇසිලා වෙන දෙයක් නෙමෙයි. ඒක එනවනම් සෙනෙහවන්තයම මතක තියාගන්න. ගංගාව ගලන්න පටන් අරගෙනයි තියෙන්නේ. හලෙලූයා. ඔබ තුලින් ගංගාව ගලන්න පටන් අරගෙන කියලා විශ්වාස කරනවා නම් දෑත් ඔසවල ගෞරවයන්ට අත්පොළ සන්නාදයක් දෙන්න. සෙනෙහවන්තය අවුරුදු 3ක කාලයක් විතර කොරෝනා රෝගය තිබුණා. ඒක නිකන් ආවේ නැහැ. අපි යාඥා කරන හැම දවසම කිව්වා දෙවියන් වහන්සේ ස්වර්ග බලධාරී. ආමෙන්. දෙවියන් වහන්සේ ස්වර්ගවාසී. ආමෙන්. එයා යමක් තීරණය කළොත් ඒක කාටවත් වළක්වන්න බෑ. එනසෙනවන්තය අපි ඉල්ලන්න ඕන ස්වාමීනි. නිකම්ම අවුරුදු 3ක කොරෝනා කාලයේ ගෙවිලා යන්න දෙන්න එපා. ඒ කොරෝනා කාලය තුල ස්වාමීන් ඔබ නියම කළ දේ ජීවනයේ ගංගාව සුද්ධස්ථානයෙන් පිටතට ගලා යන සලස්වන්න. ආමේන්. ක්‍රිස්තියානි සෙනග වශයෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන ඔබ මම කොරෝනා රෝගය අවසන් වීම සමග සැබෑව අවසන් කරන්න යන්න එපා. ආමේන්. සත්‍යතාවය අවසන් කරන්න යන්න එපා. ආමේන්. දෙවියන් වහන්සේගේ ක්‍රියාව අමතක කරන්න යන්න එපා. හලෙලූයා. මුලට වැඩිය අන්තිමය භයංකරයි. අන්තිම කාලය භයංකරයි. ඒ නිසා දෙවිතුන්ගේ කරුණාව ලැබුණු ජීවනයේ ගංගාව ගලා ගියා වූ සෙනග වෙන අපි මුළු හදවතින් ස්තුති කරන්නන් බවට පත් වෙන්න ඕන. ආමේන්. ඒ නිසා මම ඔබට කියන්න යනවා ස්ථිරව ඔබ තුලින් මා තුලින් ජීවනයේ ගංගාව ගලන්න යනවා. ආමේන්. හලෙලූයා. එක දෙයයි වෙන්න ඕන. ඒකට ඉඩ හරින්න. ඒකට බාධා කරන්න එපා. ඔබේ සිතවිලි, ඔබේ කල්පනා, ඔබේ හැසිරීම් රටාව දේව වචනයට අනුව සූදානම් කරගන්න ඔබ ස්ථිරව ශුද්ධාත්මයන් වහන්සේගේ ගංගාව ගලා යන මනුෂ්‍ය බවට පත් වෙන්න යනවා. ආමේන්. දෙවියන් වහන්සේට ඕන ඔබමා විතරක් ගලවන්න නෙමෙයි. බොහෝ වෙලාවට සෙනග ඉඳන් එහෙම. සමහර අය පාස්ටර්ස්ලාට කතා කරා මේ කියලායි. සමහර ඇදිරිවත් විතරලු ඔව් පාස්ටර් මගේ පාස්ටර් විතරයි. දෙවියන් වහන්සේ මගේ ඔව් යුදෙවරු එහෙමයි කිව්වේ. ඒ දෙවියන් වහන්සේ අපේ උඹලගෙන නෑ. හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ සමානයි. හැම කෙනෙක්ටම පාස්ටර් එක හා සමානයි. හැම කෙනෙක්ටම ස්වභාව එකයි. හලෙලූයා. එක්කෙනෙකු නෙවෙයි. ආමේන්. ඊට එහා ගිය දෙයක් තමයි දෙවියන් වහන්සේට ඔබ මම විතරක් නෙවෙයි ලෝකේ ඉන්න මනුෂ්‍යයත් ඕන. ආමේන්. රෝගීව ඉන්න කෙනත් ඕන, අසරණව ඉන්න කෙනත් ඕන, පීඩාව මැද යන කෙනත් ඕන, වෛශ්‍යාකම් කරන කෙනත් ඕන, විවිධ ඇපැයිකම් වලට පුරුදු වෙච්ච අයත් ඕන. ඔවුන් තුලින් ශුද්ධාත්ම ගංගාව ගලා යන්න උන්වහන්සේ ඊයේත් අදත් හිටත් බලා සිටිනවා. ආමේන්. හලෙලූයා. ඒ ගංගාව ගලා යන්නේ වෙන කෙනෙක් තුලින් නෙවෙයි ඔබ තුලින් මා තුලින්. ආමේන්. ඒ ගංගාව වෙන රටක ගන්නකම් බලන් ඉන්න එපා. ඇමරිකාවේ ඒ එදා ගැලුවෝගේ ගන්නකම් බලන් ඉන්න එපා. ඔබ තුලින් මා තුලින් ඔබේ රට තුලින් ඒ ගංගාව ගලා යන්න තීරණයක් ගන්න. එක මිනිසෙක්ගේ ක්‍රියාව මුළු දේශයක් වෙනස් කරන්න යනවා. ආමේන්. ඔබ තුලින් ගලා යන ගංගාව මුළු ගම්පහ දිස්ත්‍රික්කය වෙනස් කරන්න යනවා. ආමේන්. අනිත් අය වෙනස් වෙනකන් ඉන්න එපා. මම කියන කෙනා වෙනස් වෙන්න තීරණයක් ගන්න. පුදුම දෙයක් දකින්න පටන් ගන්නවා. ආමේන්. සෙනෙහවන්තය එවැනි සෙනගක් වෙමු කියන ඇදහිල්ල ඇතුව අපි දෙවිතුන් ඉදිරියේ නැගී සිටිමු. අපි නැගී සිටින අතරම අපි විනය කරමු ස්වාමීනි. ජීවනයේ ගංගාව මා තුලින් ගලා යන්න බැරි වන පිණිස තිබෙන එකම බාධාව මමයි. වෙන කිසිවෙක් නෙවෙයි. ස්වාමීනි අරය මෙයා නෙවෙයි. එයාගේ ක්‍රියාව මෙයාගේ ක්‍රියාව නෙවෙයි. ස්වාමීනි ජීවනයේ ගංගාව ගලා යන්න බැරි මා නිසායි. ස්වාමීනි මට කමා කරන්න කියන ඒ ඉල්ලීම ඇතුව ඔබ වේදෑන් විරට ඔසවන්න. ඔබ සවිධානන්ගෙන් ඉල්ලන්න. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. මන්ද ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ සූදානම් කරගන්න කල සෙනෙහවන්තය ඔබේ පුරුෂයා ඔබට බාධාවක් නම්, ඔබේ භාර්යාව ඔබට බාධාවක් නම්, ඔබේ දරුවෝ ඔබට බාධාවක්
වෙලාවක් නම් ඔබ තීරණයක් ගන්න. මම දෙවියන් වහන්සේ දිහා බලලා දේව වචනයට අනුව ඒ හැම කෙනෙක්ටම සමාව දෙන්න යනවා. මුළු හදවතින් සමාව දෙන්න යනවා. සමාව දෙන කල ස්වර්ගයේ ඇරෙන්න යනවා. මන්ද ඔබවම සමාව දුන්නට ඒ සමාව සමග බැඳිලා තිබෙන්නේ, පද්ද වෙලා තිබෙන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. ඔබ මම දෙන සමාව සමහර වෙලාවට කිලුටු වැරහැලි වගේ වෙන්න පුළුවන්. මන්ද අපි සීමාවල් තවනවා. එක එක සීමාවල් තවලා ඔබ සීමාවල් තවන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ගලා යන සමාවට සීමාවල් දෙන්න එපා. බාධාවල් කරන්න එපා. ඔබ කියන්න ස්වාමිනේ ජීවනයේ ගංගාව මා තුලින් ගලා යන්න ඕන. මගේ පුරුෂයා මතට, මගේ පාරාව මතට, මගේ දරුවන් මතට, මගේ ගම මතට, මගේ සභාව මතට, මගේ දේශය මතට ජීවනයේ ගංගාව මා තුලින් ගලා යන්න කියලා ඔබ ඔබේ දෑත් කොසෝලා ඔබේ දෙවිඳුන්ගෙන් ඉල්ලන්න, අඬලා ඉල්ලන්න, බුදු බරක් ඇතුව ඉල්ලන්න, මුළු හදවතින් ඉල්ලන්න. ස්වාමීන් වහන්සේ කියන්න පියාණනේ ඔබට මම විතරක් නෙවෙයි විශේෂ. ඔබ මැව්ව මුළු මැවිල්ල ඔබට විශේෂයි. ස්වාමීන් වහන්සේට මුළු මැවිල්ලම ඕන. මන්දේ මැවිල්ලේ අයිතිකාරයන් ඔබයි. මුළු මැවිල්ලේ ගැලුම්කාර දෙවියන් වහන්සේ ඔබයි. ස්වාමීනි මට සීමා තිබ්බට ඔබට සීමාවල් නැහැ. ස්වාමීනි ඒ නිසා වහන්සේගේ කැමැත්ත මා තුලින් ගලා යන්න සලස්වන්න. හalleluya. ඕ ගෞරව වේවා ස්වාමීනි. මහිමය වේවා පියාණනේ. හalleluya. 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 ඕ රබසේ රබසේ. හalleluya. පියාණනේ හalleluya. ඔබ දැන් කොසෝ තිබ්බ ගායනාවට එකතු වෙන්න. ඔබ තුලින් ඔය මාතුලින් ගංගාව ගලන්න ඕන. ගංගාවට බාධා කරන්න එපා. මොනතරම් විශාල ගංගාවක් වුණත් දෙපැත්තේ පවුර බැඳව ඒක පිටාන ගලන්න පුළුවන් කමක් නැහැ. සීමාවක් තවන්න එපා. ඔබේ සිතුවිලි, ඔබේ කල්පනා, ඔබේ හැසිරීම කිසි විටක දෙවියන් වහන්සේගේ වචනේ පිටතට යන්න දෙන්න එපා. උන්වහන්සේ කිව්ව ලෙස ගමන් කරන්න. ඔබේ ජීවිතය සූදානම් කරගන්න. මොනම බාධාවක් නැති වුණා. පිළිතුරක් නැති දෙන වුණා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ ආශිර්වාදය උරුම කරගන්න යනවා. අති බලවත් උනන්කාර පියාණනේ මේ මුළු සෙනග ඔබගේ ඈතට බාරයි. ඔබගේ ආත්මේ කරුණ කොටගෙන මේ සෙනග ස්පර්ශ කර බෑන. මේ සෙනග ආදේශ කළ බෑන. ස්වාමී මේ සෙනගට සමග ක්‍රියා කළ බෑන. පියාණනේ මේ මන්දිරේ එක්කෙනෙක්ව හිස්සෙන්ට දෙන්න එපා. ඔවුන් තුල නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ පිළිලා ඉවරයි. නමුත් පියාණනේ බොහෝ අය දෙන්නේ නැහැ. බොහෝ අය හිර කළා. බොහෝ අය තාප්ප වැදලා. සිදුවිල්ල නැමැති තාප්පය ඔවුන්ගේ කල්පනා මම කියන තාප්පය ඔවුන් තුලින් ජීවනය ගලා යන්න බැරුව තිබෙනවා. ස්වාමීනි ඒවා කැඩෙන්න ඕන. ඒවා ඉවත් වෙන්න ඕන. ඒ ජල ධාරාව ශුද්ධාත්ම ගංගාව
මේ සෙනග අනර්ග සෙනගක් බැරි මොහොන් තුලින් ලෝකෙට ගලා යන්න ඕන. ලෝකේ සෙනග වෙතට ගලා යන්න ඕන. අපේ දේශය වෙතට ගලා යන්න ඕන. දේශයේ සෙනග වෙතට ගලා යන්න ඕන. ස්වාමීනි මේ දේශයට සුවය ඔබ විතරයි. මේ දේශයට පිළිතුරු ඔබ විතරයි. මේ දේශයට පිළිතුරු ඔබගේ සභාව විතරයි. අර හැම දෙයක්ම නිෂ්ඵලයි යන්නේ. ඒවට සීමා තිබෙනවා. ඔබගේ බලයට සීමාවක් නැහැ ස්වාමීනි. ඔබගේ බලවත් ක්‍රියා, පුදුම ක්‍රියා ඔබ ගින්නක් මෙන් නිදහස් කළා නේද? ඔබ ක්‍රියා කරන නිසා ඔබගේ මහත් වූ ජීවනයේ ගංගාව ගලා ගිය නිසා ඔබට ස්තුතියි කියලා අපි ගෞරවයෙන් තාප්පල සන්නාදයක් දෙමු. හාලෙලූයා! 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 හාලෙලූයා ස්වාමීනි. ස්තුති වේවා බලවත් පියාණනි. හාලෙලූයා! අතිශය නෞකාර බලවත් පියාණනි. කිසි විටක ඔබ හසිත තබන්න එපා. ඔබගේ සෙනග අප තුලින් ගලා යන ජීවනයේ ගංගාවට බාධා වෙන්න. ස්වාමීනි අපේ සිතුවිලි වෙන්න පුළුවන්. අපේ කල්පනා වෙන්න පුළුවන්. අපේ හැසිරීම වෙන්න පුළුවන්. ස්වාමීනි ඒවා ඉවත් කරගත්තා. ඒ ජීවනයේ ගංගාව තුල ගලා ගොස්. ස්වාමීනි තුලින් අන් අයගේ ජීවිතවලට ජීවනය දෙත්තා. ස්වාමීනි හැමදාම ඵලතරන ජීවිතයක් පවත්වා ගත්තා. ඔබ උපකාර කළ බැහැ. මුළු සෙනග ඔබට බාර කළා. ඔබගේ දාසයන්ස මුළු හදවතින් සෙනගට ආශිර්වාද කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. බලවත් පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබේ පාපවලට ඇවිල්ලා ඔබට දෑත් දොස්වල ඔබගේ නාම උසස් කළ වර්ණනා කළ ගෞරව කරනවා. ප්‍රීතියෙන් යුතුව හැරියන කල ගමන් කරන යාන වාහන වේවා, ගමන් කරන මාර්ග වේවා, ඇතුල් වෙන භූමි නිවෙස් වේවා. අපි එකිනෙක කෙනාගේ ඉදිරියට පිටුපසට දෙපසට ඉහළට පහට ආපු වෙන ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් අපි එකිනෙක කෙනාට ආශිර්වාදයෙන් පිරිස නියම කළ බැහැ. ඔබ නියම කළ නිසා ස්තුතියි. ඒ සියලු ආශිර්වාද අපි දැන්වත් භුක්ති විඳිමින් දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව, නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියන ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙනීම සානුග්‍රහය ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා. ආමෙන්. 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 ජේසුස් ක්‍රිස්තුයි දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනසේක.